අයිබාන් සුබ උදෑසනක්. අදත් ජීවිතාර්ථ තුළ අප සූදානම් රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා බහ කරන්නට විශේෂයෙන්ම ගෝලීය වසංගත තත්ත්වයක් තුළ අපේ රට මුහුණ දීලා තිබෙන්නේ ලංකාවට පමණක් සීමා වෙච්ච එකක් නොවේ. ලෝකයේම කොරෝනා වසංගතයෙන් වෙලී ඉන්න වෙලාවක ඒ සඳහා මුහුණ දෙමින් ඒ අභියෝග ජය ගන්නට යම් ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනතාව දැනුවත් කරමින් සංචරණ සීමා යොදවමින් මේ ගෝලීය වසංගත තත්ත්වයේ ජය ගන්නට අපි පෙරදරන කාල සීමාවක්. ඒ කාල සීමාව තුළ ජීවිතාර්ථ වැඩසටහන තුළ අද දවසේත් අපි මේ පිළිබඳව කතා බහ කරන්නට කල්පනා කළා. ඒ වෙනුවෙන් ආරාධනා කළා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල වෛද්‍යතුමන්ට ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා වෛද්‍යතුමන්. ඇත්තටම අපි රට මුහුණ දීලා තියෙන ගෝලීය වසංගත තත්ත්වයකට. දැන් මේකෙන් පැන යන්න හෝ මේකට සැඟවී සිටින්නට අපට හැකියාවක් නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මේක ඉතාමත්ම තීරණාත්මක මොහොතක් විදිහට මම සලකනවා. මේ තීරණාත්මක මොහොතේ අපි මොකක්ද කළ යුත්තේ වෛද්‍යතුමනි? ඇත්තටම දැන් මේක අපි හැමෝම දන්න විදිහට වෙන කවරදාටත් වඩා අපිට මේ ගෝලීය වසංගත තත්ත්වයේ තර්ජනය බලපාලා තියෙනවා කිව්වොත් නිවැරදියි. මොකද අපි පහුගිය කාලේ දැක්කා විශේෂයෙන්ම ගෝලීය වසංගතයක් ලෙස අපේ අසල්වැසි ඉන්දියාව ඒ බොහෝ රටවල් වලට මේ කලින් වැඩිපුර රෝගීන් වාර්තා වුණු තායිලන්තය වගේ රටවල් වලට මේ හැම රටකටම මේක ව්‍යසනයක් ලෙස බලපාපු අවස්ථාවක් තිබ්බා. ඒ කියන්නේ මේ වෛරසයේ ස්වභාවය සහ පැතිරීම සහ නව ප්‍රවේදත් එක්ක මේකට සටන් කිරීම ඉතාමත්ම ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. අනේ හේතුව නිසාම අපි දැක්කා විශේෂයෙන්ම සිංහල අවුරුදු සමයත් සමග අපේ රෝගීන් වාර්තා වීමේ කැපී පෙනෙන ඉහළ යෑමක්. ඒ වගේම මේ නව ප්‍රභේද අප ජනතාව අතරට ඇතුල් වීම තුලින් අපි දැක්කා COVID-19 වෛරසය නිසා සැලකිය යුතු ලෙස මරණ අනුපාතය කියන්නේ මරණයට පත්වීමේ ඇති හැකියාව COVID නියුමෝනියා තත්ත්වයක් වැළඳීම නිසා වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා සැලකිල්ලට ගන්නකොට ඉතින් අපේ රටේ ජනතාවට මේ රෝගීන් බේරී සිටින්න සෑහෙන පොරක් බදින්න පුළුවන් ඕන තත්වයක්. ඒ කියන්නේ අපිට ලොකු සටනක් දෙන්න වෙන තත්වයක් ඇති වෙලා තියෙනවා. අනේ කාරණාවේදී තමයි වැදගත් වෙන්නේ මේ අපි විසින් නිරන්තරයෙන් කතා කරන මේ ක්‍රමවේදයන් වලට අනුගත වෙලා චර්යාත්මක වෙනසක් ඇති කරගන්න එක. මොකද අපිට මේකෙන් ගැලවීමක් නැහැ. අපිට මේකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. අනිත් එක මුළු දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට විද්වතුන්ගේ මතවාදයන්ට අනුව පුරෝකථනය කරලා තියෙනවා ඉදිරියේ තවත් බැරෑරුම් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙන්න මේ සීමාවෙදි මේක නතර වෙනවා කියලා අපිට ඉරක් ගහලා පෙන්වන්න බෑ. ඇත්තටම දැන් මේ හැබැයි අපිට එක දෙයක් තියෙනවා වාසනාවට අපි මේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙලා වර්තමානයේ ක්‍රියාත්මක වන එන්නත් කරන වැඩසටහනටත් හැකිතාක් සම්බන්ධ වෙලා අපිට එන්නත් කරගන්න පුළුවන් නම් අපි අපේ අතේ සෑහෙන වැඩ කොටසක් තියෙනවා. ඒක අපිට පුළුවන් වෙනවා අනාගතයේදී මෙම රෝගය නිසා ලංකාවට ඇතිවන බලපෑම සෑහෙන පමණ අවබ කර ගැනීමට අපි චර්යාත්මක වෙනසක් තුලින්. ඇත්තටම දැන් සිංහල අවුරුද්දට කලින් අපේ ඒ ඇති කරගත්තු චර්යාත්මක වෙනස අපේ පරිස්සම් වීම අයි මාර්ගෝපදේශන නිසියවරින් පිළිපැදීම කියන කාරණාත් එක්ක අපි ඇත්තටම නිදහස් වුණා වගේ අපිට පොඩි හැඟීමක් ආවේ. හැඟීම තමයි මම හිතන්නේ මේ තුන්වෙනි රැල්ලක අවදානම අපිට ආයේ බාර ගන්න. මේක අපිට හිතුණා මේ ලෙඩේ ඉවර වෙගෙන යනවා කියලා. ඉතින් සමහරුන්ට හිතුණා මේක අපිට එන එකක් නෑ කියලා 100ක් 150ක් වාර්තා වෙනකොට අපිට මේකේ බැරෑරුම් කමක් දැනුනේ නැහැ. නමුත් සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් කිව්වා සිංහල අවුරුද්ද සමරනකොට පුළුවන් තරම් ඒක රාශි වීම අඩු කරන්න, මිනිසුන් අතර ගැවසීම අඩු කරන්න කියලා. මේවා කොතරම් දුරට අපි පිළිපැද්දාද කියන එක ආවර්ජනය කරලා බැලුවොත් අපි අපේ වගකීම් සෑහෙන දුරට පැහැර හැරියා වෙන්න ඕන. මොකද ඒ නිසා තමයි අපි වැඩිපුර ප්‍රමාණයක් දකින්නේ. මේ වෛරසය ගැන කතා කරනවා නම් මේ වෛරසය අපේ ශරීරය තුළට ඇතුල් වෙන්නේ මේ ශ්ලේෂ්මල පටල හරහා නිසා අපිට ආරක්ෂා වෙන්න තියෙන ක්‍රමවේදයන් තමයි විශේෂයෙන්ම මුඛයේ නාසය සහ මේ ඇස් ඇල්ලීමෙන් වැළකී සිටීමට අපි මේ දරන ප්‍රයත්නය අතිශය වැදගත් වෙනවා. ඔබතුමා කිව්වා කාරණාවේදී අපි හැමදාම කතා කරන මේ මාර්ගෝපදේශයන් වල තියෙන බොහොම සුළු කරුණු කාරණා කීපයයි. විශේෂයෙන්ම මුඛය සහ නාසය වැසෙන ලෙස ක්‍රමානුකූලව පිරිසිදු මාස්ක් එකක් එහෙම නැත්නම් මුඛාවරණයක් පැළඳ සිටීම නිරන්තරයෙන් ඔබ සමාජයට යනවා නම් නිවසින් බැහැරව යනවා නම් මුඛාවරණයක් පැළඳ සිටීම පුද්ගල දුරස්ථභාවය මීටරයක්මාරක් තියලා ඈතින් මොකද අපිට කවුරුවත් මේ වෙලාවේ අම්මා මුත්තවත් විශ්වාස නැති තත්ත්වයක් තියෙන්නේ. කාට ලෙඩේ තියෙනවද කියලා ධම්මික අපිට ෂුවර් නෑ. ඒ නිසා සමාජයේ හැම කෙනෙක්ම ඒ කියන්නේ මේ රෝග වාහක වෛරස් ප්‍රභේදයේ රැගෙන එන රෝග ලක්ෂණ ඇති හෝ රෝග ලක්ෂණ නැති පුද්ගලෙක් විය හැකි කියන සැකේ අපි තුල තියෙන්න ඕන.
ඒ නිසා අපි සිහි කල්පනාවෙන් ජීවත් වෙන එක අතිශය වැදගත්. මම කිව්වා වගේ මුඛාවරණයක් පැළඳ සිටීම, ඒ වගේම පුද්ගල දුරස්ථභාවය ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම පුළුවන් හැම අවස්ථාවකදීම පුද්ගලයන්ගෙන් ඈත් වෙන. අපි ලංකාවේ ජනතාව මේ පුද්ගලයන් එක්ක බොහොම සමීප වෙලා සිප වැළඳගෙන බොහොම මිත්‍රයන් එක්ක එකතු වෙලා කාලා බීලා බොහොම ජොලියෙන් හිටපු පිරිසක්. ඉතින් මේ අපිට මේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් අපේ මේ චර්යා රටාවන් මේකට අනුගත වෙලා බොහොම පොඩි කාලයකට හරි තව ඉදිරියේදී මාස කිහිපයකට අපිට වෙනස් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක ලේසි නැහැ. මොකද අපිට තියෙනවා අපිට පියර් ප්‍රෙෂර් එක කියනවා. දැන් ළමයි ගොඩක් වෙලාවට අපි ළමයි තරුණ පිරිස එකතු වුණාම මේගොල්ලන්ට මේ කාරණාව අමතක වෙනවා. ඉතින් මම කිව්ව කාරණාව ওই මුඛාවරණයක් පැළඳීම පුද්ගල දුරස්ථභාවය සහ නිරන්තරයෙන් අත සේදීම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද පෘෂ්ඨ හරහා මේ වෛරසය බෝ වෙනවා. පැය කිහිපයක් මේ පෘෂ්ඨවල මේ වෛරසය තියෙන්න පුළුවන්. අපි අපේ ශ්ලේෂ්මල පටල ඇල්ලුවොත් මේ වෛරසය එන්න පුළුවන්. අන්න ඒ නිසා අපි එදිනෙදා මාර්ග අපි පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරනවා. ඉතින් සමහර අවස්ථාවල අපිට බැරි වෙනවා මේ පුද්ගල දුරස්ථභාවය සහ මේ දේ තියන්න. නමුත් අපි දකිනවා සමහර අයගේ චර්යාත්මක වෙනසක්, සමහරුන්ගේ සාක්කුවේ සැනිටයිසර් එක පවා දැම්මික තියෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ තැන් වලට යනකොට තමන් හොඳ සිහි කල්පනාවෙන් ඉන්න ඕන. මම මේ කියපු කාරණා තුන අතිශය වැදගත්. ඒ කියන්නේ තමන් නාදුනන පෘෂ්ඨයක් ඇල්ලුවා නම් මේ පෘෂ්ඨයේ වෛරසයේ තැවරිලා තියෙන්න පුළුවන් කියන සැකයක් තිබ්බනම් පොදු තැනකට ගියා නම් නාදුන තැනකට ගියා නම් තමන්ගේ ඇඟ ශරීරය ස්පර්ශ කරන්න කලින් සබන් දාලා හොඳට විනාඩි 20ක්වත් ඉතින් මේම පයිප් එකට අල්ලලා මෙහෙම කරනවා නෙවෙයි හරි නිවැරදි ලෙස හොඳට අතට සබන් දාලා මේ සබන් වලින් මේ වෛරසය මැරෙනවා. ඉතින් මේ වෛරසය ඒ නිසා හොඳට බොහොම සරලව අපිට පරිස්සම් වෙන පුද්ගලයන්ට මේකෙන් බේරිලා ඉන්න පුළුවන් කියන කාරණාව අතිශය වැදගත් කාරණාවක්. ඒකෙන්ද ඔබතුමාන් සඳහන් කරන විදිහට මේක මේ මිනිස්සු විසින් හරියාකාරව මේ චර්යා රටාවන් කරනවා නම් මේකෙන් වැළකී සිටීම පුළුවන්. දෑත් සේදීම, මුවාවරණයක් පැළඳීම, දුරස්ථභාවය තබා ගැනීම, පුළුවන් තරම් පිරිසිදු සිටීම කියන මේ කාරණා සාමාන්‍යයෙන් මිනිසෙකුට කරන්න බැරි දේවල් නෙමෙයි මේ. දැන් වෙලා තියෙන්නේ මේකත් පිළිබඳ තියෙන නොසලකිල්ල මං හිතන්නේ. ඔව් ඇත්තටම ධම්මික සමහර වෙලාවට අපි දකිනවා විශේෂයෙන් කාර්යාල පරිශ්‍රයක් ගන්න. කාර්යාල පරිශ්‍රයකදී අපේ 6 shift එකට ගියොත් දැන් ගොඩක් වෙලාවට මේ රජය මගින් ගොඩාක් සංචරණ සීමාවන් පනවලා තියෙන තත්වයක් තුල මේ රැකියාවට එන පිරිස අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ ආයතන ප්‍රධානියට අවශ්‍ය බලතල දීලා තියෙනවා අවශ්‍ය ප්‍රමාණය පමණක් ගෙන්න ගන්න. විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට රැකියාවට යන්නේ නැතුව ගෙදර ඉඳන් වැඩ කරන්න සහ ඒගොල්ලන්ට අවදානම් සහිත කාල පරිච්ඡේදයේ ගෙදර ගත කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඇත්තටම අපි මේ පිරිස අතර දකින්න විශේෂ කාර්යාල පරිශ්‍රය තුල මේ වැඩිපුරම මේ වෛරසය තව කෙනෙකුට යන්නේ විශේෂයෙන්ම අපි මොකාවරණ දාලා කොච්චර වෙලා හිටියත් අපි මේක ගලවන්න වෙන අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට අපි කෑම කනකොට අපිට අමතක වෙන දෙයක් තමයි ඉතින් අපි කෑම කනකොට විවිධ ආකාරයෙන් අල්ලාප සල්ලාලේ දිමින් කතා බහ කරමින් විශේෂයෙන් කෑම හුවමාරු කරමින් කාපු මිනිස්සුයෝනේ අපි. එක පාට අපේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවනේ. ඒ ඔක්කොම එක තැන වාඩි වෙලා යාළුවෝ හැටියට බෙදාගෙන හදාගෙන කාලා ඉතින් පැය ගාණක් මුඛ වාරණ කතා කරගෙන අපි දැක්කා. මේ කෑමට එහෙම මුඛාවරණ ගොඩක් අය ගලවන්නේ මේ අවස්ථාවේදී. අපි මේ වෙලාවේ කියන්නේ පුළුවන් නම් තමන්ගේ කෑම එක තනියම කාලා ඇයි හොඳයි කියාගෙන අතේ දොරින් හැමොත් එක්කම හොඳ සී කල්පනාවෙන් ඉන්න කියන පණිවිඩය නිරන්තරයෙන් කියන්නේ මේ වගේ අවස්ථාවල බැරි වෙලාවත් වෛරසය ශරීරගත වෙච්ච කෙනෙක්ගෙන් තව කෙනෙකුට යන්න පුළුවන්. අපි නිරන්තරයෙන් දකින දෙයක් තමයි වැඩපොලක එක්කෙනෙකුට හැදුනොත් තව කෙනෙකුට බෝ වීමේ හැකියාව තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා මේ ළඟදී පිළියන්දල පොලෙන් මට රෝගීන් 120ක් විතර වාර්තා වුණා එක පහට අහඹු කරපු සාම්පල් වලින්. බලන්න යම් සමහරලාට බොහොම ළඟින් ආශ්‍රය කරනවා මුඛ ආවරණ පැළඳ සිටින්නේ නැහැ. සමහරු අපේ සිගරට් එක ෂෙයා කරගන්නවා. ඒ වගේ මේ වගේ තත්වයන්. ඒ කියන්නේ මේක අවදානම් සහිත චර්යාවක් කියන එක පුද්ගලයාගේ ඇඟට ගිහිල්ලා තිබ්බොතින් තම තමන් පරිස්සම් වුණොත් විතරයි අපිට මේ ලෙඩෙන් බේරිලා ඉන්න පුළුවන්. හොඳයි දැන් මේ සංචරණ සීමා පැනවීම කියන කාරණාව දැන් ආයේ නැවතත් දැන් පසුගිය සතියේදී සංචරණ සීමාවන් පැනවුවා. මම හිතන්නේ ඒක සාර්ථකව ක්‍රියාත්මක වුණා. දැන් නැවත වතාවක් සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් 21 වෙනිදා ඉඳන් කතා බහ කරන. අතර මේ සංචරණ සීමා පැනවූ පමණින්ම ජනතාවගේ වගකීම හෝ බලධාරීන්ගේ වගකීම ඉටු වෙනවා කියලා අපිට එකවර තර්ක කරන්න බෑනේ. ඒකෝ දැන් සංචරණ සීමා පැනවීමේදී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම, සංචරණ සීමාවන් වලට යටත්ව කටයුතු කිරීම, ඒ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම කියන වගකීමක් තියෙනවානේ අපේ රටේ මිනිස්සුන්ට. මේ වගකීම කොහොමද අපි ඉටු කරන්න අවශ්‍ය වෙන්නේ? ඇත්තටම අපි දකින ඛේදනීය තත්ත්වය සමහර අය බොහොම විනයගරුක නීතිගරුක පුද්ගලයන් මේ ලෙඩේ ගැන ලොකු අවබෝධයකින් යුතුව දැන් අපිට මට ඊයේ දුරකථන ඇමතුම් කිහිපයක් ආවා සුපර් මාකට් වල ලොකු පොලිමක් තියෙනවා.
ඉතින් පොලිම අපි ගියේ අපේ ඩෙන්ටි කාඩ් එකේ ඉරට්ටේ නම්බරයකට යන්න පුළුවන් දවසේ. නමුත් එතන එතන පරීක්ෂා කිරීමකින් තොරව ඔට්ටේ අය ඉරට්ටේ අය අතර ලොකු කිව් එකක් බිහි වෙලා තියෙනවා. ඊළඟට අනිත් එක සුපර් මාකට් එකේ බඩු අර ගන්න විනාඩි 45ක් පමණ පොලිමේ ඉන්න උනා කියලා වගකිය යුතු පුරවැසියෙක් මට කතා කරලා කියනකොට ඇත්තටම එතනදී අපිට දැනෙන දෙයක් තමයි මේ සියලු දෙනා මේ සුපර් මාකට් වල අයිතිකරුවන් මේ මුරකරුවන් මේ සියලු දෙනාම මේ ඊළඟට ඒ වගේම මේවට එළියට එන කට්ටිය දැනගන්න ඕන අද මේ රජයේ වස්කින් මේවා සීමා පනවලා තින්නේ මේ ලෙඩෙන් කොහොම හරි ජනතාව මුදා ගන්න. එහෙම නැතු අපි අපේ ප්‍රශ්නෙම මේවා කරගෙන මේක විනයගරුක ලෙස අපිට අද වැඩේ හෙටට කල් දාන්න පුළුවන් නම් ඒ නිසා අපිට ඒකට අපිට යම්කිසි සැක්‍රිෆයිස් එකක් කරන්න වෙනවා. අන්න ඒ කාරණාව ගැන අපි හිතන නැති තාක්කල් ඒ කියන්නේ සමහර වෙලාවට මුළු හැමෝම කියන්නේ මේක ලොක්ඩවුන් කරන්න වහන්න. ඉතින් මේක වැහුවත් මේ ලෙඩේ හැදෙන්නේ අපිනේ. අපි පරිස්සම් වීම අතිශය වැදගත් වෙනවා. ඉතින් මම අර කිව්ව කාරණා වලට අනුගත වෙලා අපිට ජීවත් වෙන්න පුළුවන් නම් විශේෂයෙන්ම පුද්ගලයන් ආදුරන පුද්ගලයන් අතර සම්බන්ධ වීමේදී මෙම ක්‍රියාපටිපාටින්ට අනුගත වෙන්න පුළුවන් නම් අපිට මේ රෝගයේ වැළඳීමේ ප්‍රවණතාවය සෑහෙන පමණ අඩු කරගන්න පුළුවන්. අර ඔබතුමා කිව්වා වගේම අපිට ලොකු වගකීමක් තියෙනවා මේ සංචාරන සීමාවන් වලට. මොකද මිනිස්සු ගොඩාක් බැලුවොතින් ගෙදර ඉන්න අවස්ථාව දැන් දීලා තියෙනවා. ගොඩක් අයට ගෙදර ඉඳන් තමන්ගේ වැඩ කටයුතු කරගන්න දීලා තියෙනවා. අපි කියන්නේ සුපර් මාකට් එකට යනවා නම් ගෙදරින් යන්න ඕන වැඩිහිටි හොඳ තරුණ ජවයක් තියෙන එක පුද්ගලයෙක්. එයා ගියා බඩු ටික ගත්තා ආවා. තමන්ගේ ළඟම තියෙන ග්‍රොසරි එකට හරි කඩේට හරි බඩු ටික ගන්න පුළුවන් නම් හොඳයි. නිරන්තරයෙන් නිකරුණේ කඩවල් ගානේ රස්තියාදු වෙන්න අනවශ්‍ය දේවල් ගන්න මිනිස්සු ගැවසෙන ස්ථාන වලට ගිහිල්ලා අර අපි සිංහලෙන් කිව්වොත් අපිට නිකන් අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිවීමක් සහ අනවශ්‍ය ලෙස මේ රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවයකට අපි ගොදුරු වීමක් වෙන්න පුළුවන්. ඇතර මේ කියනද මේ සංචරණ සීමා සෞඛ්‍ය නීති රීති මේවා අවශ්‍ය නැහැ අපිට ස්වයං පාලනයක් තියෙනවා නම් කියලා ඔබතුමා කියන්නේ. අනිවාර්යයෙන්ම අපිට මේ අපි මොන දේ කරත් ධම්මික අතිශය වැදගත් අපි සිහි කල්පනාවෙන් හොඳ මීටරයකින් ඉන්න ඕන කියලා කියන්න පුළුවන්. මීටරේ දුරින් හොඳ මීටරයකින් ඉන්න ඕන. මොකද අපිට තේරෙන්න ඕන කෙනෙක් සමීප වෙනවා නම් මේ පුද්ගලයා ෂුවර් නෑ. මොහු ආස්වාදිතයෙකු විය හැකියි. ඒ නිසා මම මගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම වැදගත් වෙනවා. ඔහුට අමතක වෙලා තියෙන්න පුළුවන්. ගොඩක් අයට තේරෙන දෙයක් තමයි ඔහු හිතනවා මම ආසාදිතයෙක් නෙවෙයි. ඔහුට වැරදින තැනක් තමයි ඔහුගේ ළඟ ඉන්න කෙනා ආසාදිතයයි සමහර වෙලාවට ඔහුගේ තියෙන සිහියෙන් අඩුකම නිසා ඔහුට අමතක වෙන්න පුළුවන්. නොදැනුවත්භාවයත් එක්ක. නොදැනුවත්. විශේෂයෙන්ම අපි කියන්නේ පුද්ගල ඒකරාශී වීම සුළු සාල. දැන් අපේ කාර්යාල වලට හරියට කට්ටිය එනවා කොටහළු මගුල් වලට අවසර ඉල්ලගෙන. මේ වගේ ව්‍යසනයක් තියෙද්දි මිනිස්සු අපිට ඉල්ලීම් කරනවා. පොඩි උත්සවයක් අපි 10ක් 15ක් සම්බන්ධ වෙලා මොකක් හරි පාටියක් දාන්න මොකක් හරි දේවල් මේවා මේ වෙලාවේ අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මේවෙන් අපි කරන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ දැන් උදාහරණයක් හැටියට පොඩි පාටියක් දානකොට කට්ටිය පොඩ්ඩක් සෙට් වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් වගේ දැම්මහම මේ මොකවාඩම් කොහෙද මේවා කැලේනි සින්දුවක් කියලා ඉතින් සමීප වෙලා අන්තිමට අපි බලන් ගියාම අපි PCR පරීක්ෂණ කරලා තහවුරු කරගත්තාම මේවට සම්බන්ධ වෙච්ච 10කට 15කට 20කට රෝගී බෝය. කණ්ඩායම තමයි කණ්ඩායම තමයි. ඉතින් මේ අපි කියන්නේ ආසාදිතයෙක් එක්ක විනාඩි 15ක් විතර ළඟින් මුඛවාඩමක් එහෙම නැතුව සම්බන්ධ වෙලා හිටියනම් ඔහුට දැඩි ප්‍රවණතාවයක් තියෙනවා මේ රෝගයට ගොදුරු වීමේ විශේෂ සංවෘත පරිසරයක් තුල. අපි උත්සාහ කරන්න ඕනේ නිතරම කතා බහ කරන්න වාතාශ්‍රයේ තියෙන හොඳ මේක විශේෂයෙන්ම අපේ කෙලබිදිති වෙන කෙනෙකුට යන්නේ නැති වාතාශ්‍රයේ තියෙන හොඳ පරිසරයක් තුල නිරන්තරයෙන් කතා බහ කරලා හොඳට දොර දණියල හැරිලා වාතාශ්‍රයේ තියෙන පුළුවන් තරම් වායු සමීකරණ කරන කාමර වලට හිර වෙන්නේ නැතුව මිනිස්සු ගොඩාක් අය කාමර වලට ගෙන්න ගන්නේ නැතුව අපි පුළුවන් තරම් අපේ චර්යාත්මක වෙනසක් ඇති කරගන්න මේ ලෙඩේ ආදීනව සහ මේ ලෙඩේ බෝවීකේ ආකාරය පිළිබඳ මනා දැනුමක් අපි සියලු දෙනාටම අවුරුදු 1කමාරක් තිස්සේ මේ කතා කරන ලෙඩේ ගැන තිබිය යුතුයි. සමහර වෙලාවට හොඳ කල්පනාවෙන් හිටියේ නැත්නම් අපේ සුළු අමතක වීමක් අපේ මේ ව්‍යසනයට මුල් විය හැකි කියන කාරණාවත් අතිශය වැදගත් වෙනවා ධම්මික. සුළු හෝ අත්තර සුළු හෝ අමතක වීමක් සුළු හෝ මගහැරීමක් මේ රෝගයෙන් බේරීමට හේතු කාරණාවක් නෙමෙයි වෛද්‍යතුමන් සඳහන් කරන්නේ. හැම විටම නිවැරදි මනසකින් යුතුව තමන් විසින් ස්වයං පාලනයක් නිර්මාණය කරගෙන නීති රීති හරියට ඉටු කරමින් දෑත් සෝදමින් මුවාවරණ පළඳමින් දුරස්වභාවය තබා ගනිමින් මේ කටයුතු නිසි අයුරින් ඉටු කරොතින් කොවිඩ් වෛරසය කියන එක තමන්ට පැමිණීම නතර කරගන්න පුළුවන් කියන කාරණාව කියන්නේ දැන් වෛද්‍යතුමනි දැන් මේ නිවසේ රෝගී තත්වයකට පත් වුණු කෙනෙකු නිවසේ තියාගෙන රැක බලා ගැනීම සම්බන්ධයෙන් දැන් මේ දිනවල සමාජය තුළ ලොකු සාකච්ඡාවක් යනවා. ඒක රාජ්‍ය පාර්ශවයෙන් සෞඛ්‍ය අංශ පැත්තෙන් ඔබතුමාලගේ පැත්තෙන් සාකච්ඡාවට භාජනය වෙමින් තියෙනවා.
ඇත්තටම දැන් මේ නිවසේ ඉඳගෙන රෝගියෙකු රැක බලා ගැනීම නැත්නම් නිවසේ ඉඳගෙන රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර කිරීම සහ නිවසේ රැඳී සිටීම කියන කාරණාව ඔබතුමා මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විදිහට සාමාන්‍යයෙන් අපි කියන ග්‍රවුන්ඩ් එකේම ඉන්න කෙනෙක්නේ. මේ වෙලාවේ මහජනතාව සමග රැඳෙමින් මේවා හොයමින් විසඳුම් සොයමින් ඉන්න කෙනෙක්. එතකොට මේ කියන කාරණාව ඔබතුමා කොහොමද දකින්නේ? ඇත්තටම මේ නිවසේ රෝගය රැක බලා ගන්නවා කියන කාරණාවේදී ඇත්තටම අපි විශේෂයෙන්ම රෝගියෙක් පොසිටිව් කියලා වාර්තා වුණොත් අපිට විවිධ ක්‍රමවේද වලින් වාර්තා වෙනවා. අපි සමහර වෙලාවට PCR කරාම සමහර විට දවස් 2ක් 3ක් රිපෝට් එක ප්‍රමාද වෙන අවස්ථා තිබ්බා. නමුත් ඒක ක්‍රමයෙන් රසායනාගාරවල ධාරිතාවය ඉක්ම වගේ අවස්ථාවල තමයි ඒක තිබ්බේ. නමුත් දැන් අපිට සැනකින් රිපෝට්ස් ඉක්මනින් ලැබෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් වල සමහරු මේ පරීක්ෂණ වලට ලක් වෙනවා. මම විශේෂයෙන්ම කියනවා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගනිමින් අවශ්‍ය අය PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලට යොමු වෙන්න ඕන. සමහර අය ගිහිල්ලා මේක ඕවර් ද කවුන්ටර් ඉල්ලන ටෙස්ට් එකක් නෙවෙයි. මේක ෆුල් බ්ලඩ් කවුන්ට් එක වගේ ටෙස්ට් එකක් නෙවෙයිනේ. වෛද්‍ය අපි දකිනවා සමහර අය ගිහිල්ලා ලැබ්ස් වල ගිහිල්ලා කියනවා මට ඇන්ටිජන් එකක් කරගන්න ඕන PCR එකක්. මොකද මේක වගකිය යුතු ඉතාමත් තීරණාත්මක තාක්ෂණිකව බලලා මේ පරීක්ෂණයේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්න ඕන. අපි බලන්න ඕනේ මේ පරීක්ෂණයේ හදිසියෙ පොසිටිව් වුණොත් ඊළඟට මොකද්ද වෙන්නේ කියන කාරණාව. ඉතින් අපිට මේ වගේ තොරතුරු ලැබුණාම අපි රෝගියාට පළවෙනිින්ම කියන දේ බය වෙන්න එපා. මොකද අපි දකිනවා විශාල මේ ළඟදී මම කෝල් එකක් දීලා ලෙඩෙකුට කිව්වම මේ ගෑනු ළමෙක් එක්තරා ආයතනයක වැඩ කරන එහෙම කිව්වන් පස්සේ මම නැවත තොරතුරක් ගන්නකොට හොඳටම අඬනවා. ඉතින් මම කිව්ව දෙයක් තමයි අනන්න එපා, කලබල වෙන්න එපා, බය වෙන්න එපා. මේ වෛරසයේ බහුතරයකට රෝග ලක්ෂණ නැතුව සනීප වෙන්න පුළුවන්. දැන් ඔයාට කිසිම අමාරුවක් නැත්නම් ඔයා කලබල නොවි ඔහොම ඉන්න. මොකද හේතුව මානසික සුවය කියන එක අතිශය වැදගත් වෙනවා. මේ ලෙඩේ Tamanට තියෙනවා කියන පණිවිඩය ලෙඩෙකුට sannivedanaya කරාම අපි දැක්ක දෙයක් තමයි ඔවුන්ගේ හදවත් ගැහෙන්න ගන්න. උන්ට බයක් ලොකු බයක් ඇති වෙනවා. අනේ මට මොන හරි ප්‍රශ්නයක් වෙයිද? මොකද වර්තමානයේ තියෙන නව ප්‍රභේදات එක්ක. ඒ නිසා අපි කියන්නේ කලබල වෙන්න එපා. ගෙදර අපිට පුළුවන් නම් මේ රෝගියාට පහසුකම් සපයමින් රෝගියා මොකද ආයතනයකට පිටත් කරහා යන්න අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යවන්නේ රෝග ලක්ෂණ අනුව. අතරමැදි රෝග මධ්‍යස්ථාන වලට අපි විශේෂයෙන්ම ඒසිම්ප්ටොමැටික් කියන රෝග ලක්ෂණ මොකුත් නැති අය යොමු කරනවා. ඒ වගේම සිම්ප්ටම්ස් තියෙන. ඒ මොනවාට උණ තියෙනවා නම් එම්බිරිස්සාව කැස්ස තියෙනවා නම් නියුමෝනියාවේ early ලක්ෂණ signs තියෙනවා නම් අපි එයාට රෝහලක් කොහොම හරි හොයලා මේ අපි හොයලා දෙනවා. මොකද අපි සෞඛ්‍ය බලධාරීන් හැටියට ඒක අපේ වගකීම සහ ඒක අපේ යුතුයකම. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මතක් කරනවා ග්‍රවුන්ඩ් ලෙවල් එකේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැවැන්ත මෙහෙයක් මේ කාරණා සම්බන්ධයෙන් ඉෂ්ට කරනවා. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ නිවාසවල ගෙනියන කල් අපි බලා ගැනීමක් සිද්ධ කරන ලබනවා මේ රෝගීන්. විශේෂයෙන්ම තමන්ගේ නිවසේ මෙහෙම රෝගියෙක් ආවොත් ධම්මික අර ඔයා කිව්ව ප්‍රශ්නෙට එනවා නම් විශේෂයෙන් මේගොල්ලන්ට වෙනම කාමරයක් වෙනම වැසිකිළියක් වගේත් එක්ක තියාගන්න පුළුවන් නම් අතිශය වැදගත් වෙනවා. මොකද හේතුව ඒ වැසිකිළි භාවිතා කිරීමේදී රෝගියෙක් විස බීජ හරණය කරලා තමයි වෙනත් පුද්ගලයෙකුට යන්න වෙන්නේ. ඒක ප්‍රායෝගික නැහැ. ඒක නිවසේ සමහර වෙලාවට ඒ නිසා අපිට මේ රෝගියා රැකබලා ගැනීමේදී තීරණය කරන්න වෙනවා ඒ ෆැසිලිටි, ඒ පහසුකම් තියෙන තැනක තමයි මේ ලෙඩාව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔහුට පෞද්ගලිකව වෙනම ඇඳක්, ඇඳ ඇතිරිලි, ඒ වගේම ඔහුගේ පෞද්ගලික අත්‍යවශ්‍ය දේවල් පිගාන කෝප්ප ඒ වගේම පෞද්ගලිකව ඔහු පරිහරණය කරන දෑ වෙනම තියන්න ඕන. මොකද මේ පෘෂ්ඨ වෙන අය අල්ලන්නේ ඒවා වෙන අය භාවිතා කිරීම ඒවා වෙනම ඒ කියන්නේ ඒවා හොදීමේ ෆැසිලිටිස් තියෙන්න ඕන. ඒ වගේ එයාට නිවසකට වෙලා කාමරයකට වෙලා අයිසොලේට් වෙලා හොඳ වාතාශ්‍රය තියෙන රූම් එකක් නම් දොර ජනෙල් එහෙම අරගෙන ඉන්න පුළුවන් නම් ඒ වඩාත් හොඳයි. ඒ වගේ තැනක අපිට එයාව රැකබලා ගැනීමේ හැකියාව තියෙනවා. තව වැදගත් කාරණාවක් වෙනවා මේ අයට ඕවර්ටෙන් කරන අය. මොකද ගෙදර කීප දෙනෙක් ඉන්න පුළුවන් තව මේ වෛරසය දැනට ශරීරගත නොවිච්ච. නමුත් අපි මතක තියාගන්න ඕන කාරණයක් තමයි ගෙදර ආසාදිතෙක් ආවොත් ඒ ගෙදර පරිශ්‍රයම නිරෝධායනය වෙනවා. ළඟම ආශ්‍රිතයින් බවට පවුලේ අය ඉබේමපත් වෙනවා. ඒ නිසා මේ පවුලේ මේ රෝගියාට ඕවර්ටන් කරන්න හොඳ නිරෝගී අඩු වයසක කෙනෙක්. මොකද වයසක අම්මා කෙනෙක් ගිහිල්ලා මෙයාගේ රිස්ක් එක ගත්තොත් මොකද රෝගියත් එක්ක ගැටෙනකොට එයාට හැදෙන්න තියෙන chance එක වැඩි වෙනවා. අපි එක්කෙනෙක් තෝරගෙන එයා නිරන්තරයෙන් අතන්ට ගිහිල්ලා රෝගියාගේ උවටෙන් කටයුතු කරන ගමන් ඔව් මේ වැඩ කටයුතු ඉවරුනාම හොඳට සබන් දාලා අත හොදලා හොඳට මුඛවාඩම් දාගෙන එතනට ගිහිල්ලා දුරස්ථභාවය පුළුවන් තරම් මේවා කරලා එයා පාවිච්චි කරපු දේවල් හොදනකොට විශේෂයෙන්ම අපිට පුළුවන් ග්ලව්ස් පාවිච්චි කරන්න මේ අත්ආවරණ ඒවා පාවිච්චි කරලා ඒ ටික හොදලා ඒකලා පිරිසුදු කරලා ඒ වගකීම ඒ වෙලාවට ගන්න වෙනවා. මොකද
අපි දැක්ක දෙයක් තමයි ධම්මික වෙන කවරදාකටත් වඩා නිවසේ ඇනිත් ඉන්න අය මේ වෛරසයට ගොදුරු වීමේ හැකියාව ඊළඟ PCR පරීක්ෂණ වලින් තහවුරු වුණා. මම දැක්ක එක පවුලේ 7 දෙනාට හැදුනා. 5 දෙනාට හැදුනා. පවුලේ ඉන්න කාටවත් බේරෙන්න බැරි තත්ත්වයක් ආවා මේ වෛරස් ප්‍රභේදය අනුව. මොකද මේකට වෙන දේවල් වලට වඩා අපි දැක්කා තව කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි කියන කාරණාව. දැන් වෛද්‍යතුමනි ගෙදර එවැනි රෝගී තත්වයකට පත් වුණු කෙනෙකුට ඉන්න ධාවතය කටයුතුත් එකක් වෙද්දී මෙවැනි රෝගියෙක් ගෙදර ඉන්නවා නම් මුවාවරණ පැළඳවීම දවස පුරාම සිද්ධ වෙන්න ඕනද? ඒවා අලුත් වෙන්න ඕනේද? ඔය කියන අනිකුත් ක්‍රමවේදයන් කොහොමද ඒ වගේ දේවල්? අනිවාර්යයෙන්ම රෝගියා මුවාවරණ සම්පූර්ණයෙන්ම මට ඒක අමතකත් වුණා කලින් කියන්න. මුවාවරණ පැළඳී සිටීම අතිශය වැදගත් වෙනවා කාමරේ තමන්ගේ කාමරය තුල හිටියත්. නමුත් සමහර නිවාස තියෙනවා අපිට එච්චර පහසුකමක් නැහැ. එක ශාලයයි තියෙන එක කාමරයක් වෙන්න පුළුවන්. එතකොට අපිට සිද්ධ වෙනවා ගෙදර ඉන්න සියලු දෙනාම සහ මේ රෝගියා මුඛාවරණ පැළඳ සිටින්න. අපි සමහර වෙලාවට දකිනවා මේගොල්ලන් මේ පණිවිඩය දුන්නාම රෝග ලක්ෂණ නැති අයයි මේ අයයි මුලින් මේ ඔක්කොම නීති රීති පිළිපැදලා තියෙනවා. දවස් දෙකක් ඉන්නකොට මේ කට්ටියට මේකේ බරපතලකම ඔයාටත් අමාරුවක් නැහැ අපිටත් නැහැ කියලා ඒ 3 වෙනි 4 වෙනි දවසේ අපි ගිහිල්ලා බලනකොට ඔක්කොමලා ආපහු අර පෙර පරිදිම ජීවත් වෙනවා දකිනවා. සමහර රෝගීන් යැවීම ප්‍රමාද වෙනකොට. ඉතින් අන්න ඒක වැරදි. මොකද අපි සමස්ත ක්‍රියාවලිය රෝගයාට රෝග ලක්ෂණ පහවෙල වෙලා දවස් 10ක් යනකල් ඔහුගෙන් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන් කියන කාරණාව මෙහිදී අපි අවධාරණය කරනවා. ඒ නිසා තමයි රෝගියෙක් රෝහල්ගත කරාම රෝහල් PCR පරීක්ෂණය කරපු දවසේ ඉඳන් දවස් 10ක් ගෙදර රෝහලේ තියාගෙන ඉඳලා තමයි නැත්තම් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තියන් ඉඳලා තමයි ඔහු අපිව නිවසට මුදා හරින්නේ. අපි වැඩි හොඳට තවත් දවස් 4ක් ඔහු නිවසේ තියෙනවා. එතකොට මේ නිරෝධායන කාල සීමාව රෝගියෙක්ගේ දවස් 14ක් වෙනවා. එතකොට මේ රෝගියාගේ මේ දින 10 තුල ඔහුගෙන් බෝවීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා පවුලේ අනිත් අය මුඛාවරණ යොදමින් වෙනදාටත් වඩා ඒ කියන්නේ වෙන තමන්ගේ නිවස තුලම මේ වෛරසය තියෙන පුද්ගලෙක් ඉන්න නිසා වෙන කවරදාටත් වඩා අපි පරිස්සම් වීම අතිශය වැදගත්. අපි අර මුලින් ඔබතුමායි මා නිරන්තරයෙන් අපි අවධාරණය කරපු අර සෞඛ්‍ය පිළිවෙත් වලට අනුගත වීම තුලින් අපිට විශේෂයෙන්ම වැඩිපුරම වෛරස් ලෝඩ් එකක් තියෙන පුද්ගලයෙක් ගෙදර තියෙන නිසා විශේෂයෙන්ම මොකද අපි මේ රිපෝට් PCR රිපෝට්ස් බලලා ඒ රිපෝට් එකේ CT වැලියු කියලා අගයක් එනවා. මේ වැලියු එක අගේ අඩු වෙන්න ඔහුගේ බෝවීමේ ප්‍රවණතාවය වැඩි. අපි PCR පරීක්ෂණය බලලා ඒ රෝගියාට සහ ඥාතීන්ට දැනුවත් කරනවා මොහුගේ මේ CT වැලියු එක තියෙන්නේ මෙතන. ඔහුගෙන් තව කෙනෙකුට ආසාදිත වීමේ තියෙන ප්‍රවණතාවය පිළිබඳ විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ වෛද්‍යවරු ඒ රෝගියා සහ පවුලේ අය දැනුවත් කරනවා. ඒ CT වැලියු එක අඩු කියන්නේ බොහෝ දුරට අනිත් අයට එයා තාම ඉන්නේ හොඳ බෝ කරවීමේ අවස්ථාවක කියන කාරණාව අපි විසින් අවධාරණය කරනු ලබනවා. ඒ කියන්නේ වතුන් දැන් මේ PCR රිපෝට් එකක් නැත්නම් PCR පරීක්ෂණ වාර්තාවක් ආවට පස්සේ ඒකේ තියෙන සියලුම දත්ත රෝගය බෝවීම බෝ කරන්නට පුළුවන් තියෙන බලපෑම කොහොමද රෝගයේ සුව අතර හරව ගන්නට තියෙන කාල සීමාව මේ සියලු කාරණා මේ කියන PCR රිපෝට් එකේ සඳහන් වෙන කරුණු කාරණා අනුව රෝගයේ සුව වෙමින් පවතිනවාද එහෙම නැත්නම් රෝගයේ අනිත් අයට බෝ වීම අවදානම් කොහොමද කියන මේ කාරණා මේ CT වැලියු එක මගින් තහවුරු කරලා තියෙනවා. අපි ඒ පිළිබඳවත් මේ රෝගියා සමග කතා බහ කිරීමේදී විශේෂයෙන්ම අපේ සමාජ ස්තරය එම පවුල ජීවත් වෙන සමාජ වටපිටාව එම නිවස ඔබ කිව්වා වගේ නිවසේ රැක බලා ගන්නකොට එම නිවස පිහිටා තිබෙන ස්ථානය එම නිවසට යාබදව තව නිවස ස්ථානය තියෙනවද? ඔහුට වෙනම වැසිකිලි පහසුකම් තියෙනවද? ඔහුට වෙනම කාමරයක් තියෙනවද? ඒ වගේ මේ විවිධ කාරණා ඔස්සේ දැන් අපි සාකච්ඡා වෙමින් පවත්වනවා. මම හිතනවා ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සඳහා සුදුසු නිර්ණායකත් එක්ක නියම මාර්ගෝපදේශකයක් ආවම අපිට නිවසේ රැක බලා ගන්නා රෝගීන් පිළිබඳ තීරණයකට එන්න පුළුවන්. දැනට රජය තීරණ කරන විදිහට රජය උත්සාහ කරන්න පුළුවන් තරම් රෝගියෙක් අතරමැදි ස්ථානයකට හෝ වේවා රෝහලකට වේවා තමන්ගේ නිවසට ආසන්න ස්ථානයකට දිස්ත්‍රික්කයේම ස්ථානයකට යවන්න. මොකද පසුගිය කාලේ අපිට සිද්ධ වුණා දිස්ත්‍රික්කයෙන් ඈත මොකද මේවායේ තියෙන ධාරිතාව සහ මේවායේ තියෙන ඇඳන් ප්‍රමාණය අනුව අපිට සිද්ධ වුණා කොළඹ දිස්ත්‍රික්කයේ ලෙඩ්ඩු සමහර වෙලාවට වවුනියාවට තිරුකුණම්මලයට ඊළඟට ඒ වගේ ඈතට පවා යවන්න මොකද පහුගිය දිනවල. නමුත් ඒක දැන් රජය මගින් මේ ඇඳන් වල ධාරිතාව වැඩි කරමින් විශාල ප්‍රයත්නයක් දරනවා රෝගියා ආසන්නම ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා ගැනීමට. මේ රෝගී තත්ත්වය ඇති වුණු කෙනෙකු රෝගී තත්ත්වය වැළඳුණු කෙනෙකු
ඒ තත්ත්වයෙන් සුවයෙන් දැන් ඔබතුමා වෛද්‍යවරුන් සඳහන් කරන දවස් 10ක් ඒගොල්ලෝ රෝහල් වල තියා ගන්නවා. ඊට පස්සේ අදාළ පරීක්ෂණ කරාට පස්සේ නිවසට මුදා හරිනවා. එතනත් තව දවස් 4ක් තියෙනවා. කියන්නේ සති දෙකක කාල වකවානුවක්නේ. හැබැයි එහෙම වුණා කියලා ඒ අය පරිස්සම් වීමේ සීමාව ඉවත් කරන්න ඕනේද? නැත්නම් ඒගොල්ලෝ දැන් රයිට් අපිට හැදුණු දැන් සනීපයි සියලු පරීක්ෂණ වාර්තා ඇවිල්ලා තිනවා. දැන් හරි දැන් අපි නිදහස් කියන තැන ඉන්න පුළුවන්ද රෝගී තත්ත්වයට පත් වෙලා සුව ලැබු කෙනෙක්? ගොදුරු වෙච්ච පුද්ගලයෙක් දවස් 14 පස්සේ අපි සාමාන්‍යයෙන් අපි සමාජයට මුදා හැරීමක් සිද්ධ කරනවා. ඔහු සාමාන්‍ය රාජකාරී කටයුතු වල ඔහුට නිරත වෙන්න පුළුවන්. හැබැයි ඔහු මේ සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් අපි මේ හැමෝම කතා කරන රීතීන් වලට අනුගතව චර්යාත්මකව මේවට අනුගත වෙලා. අනිත් එක කිසිම කෙනෙකුට අපිට දෙන්න බෑ තක්සේරුවක් නැවත මේ රෝගය වැළඳෙන්නේ නැහැ කියන කාරණාව. විවිධ වූ වෛරස් ප්‍රභේද තියෙනවා. අපි දැකලා තියෙනවා එන්නත් කරපු පුද්ගලයන්ටත් වෛරසය හැදිලා තියෙනවා. අපි දැකලා තියෙනවා COVID-19 රෝගයේ දෙවනි වර හැදිච්ච පුද්ගලයන් ඉඳලා තියෙනවා. ඒ නිසා අපිට මේ වෛරස් ප්‍රභේදවල වෙනස් වීමත් එක්ක අලුත් ප්‍රභේද වාර්තා වීමේ තත්වයක් තුල Tamanට එකවරක් රෝගය හැදුනොත් යම්කිසි ප්‍රතිශක්තියක් ඔහුට ඒ ප්‍රභේදය හරහා මේ ඔහුට ඔහුගේ ශරීරයේ ප්‍රතිශක්තියක් ලැබෙනවා තමයි. නමුත් අපිට ගැරන්ට් කරන්න බෑ නැවත ඔහු රෝගයකට ගොදුරු නොවේ කියලා. අන්නේ කාරණාවේදී මොකද ඇත්තටම මේක මේ අවුරුදු එකහමාරක ඉතිහාසයක් තියෙන අපි හැමෝම තාමත් විශ්ලේෂණය කරමින් පවතින දේවල්. ගොඩාක් දේවල් දැන් මේ එන්නත් වල පවා එෆිකසි එක මේ ඉෆෙක්ටිව්නස් එක කොච්චර කාලයක් තියෙනවද කියලා තාම මේව පරීක්ෂණ මට්ටමේ තියෙන දේවල්. මේ එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ ශරීරයේ ප්‍රතිදේහ පරීක්ෂා කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා දැනට සමීක්ෂණ කටයුතු පරීක්ෂණ කටයුතු සිදු වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ලෙඩේ පිළිබඳ 100% අපි තාම දන්නේ නැහැ. අනේ කාරණාව තුල අපි දැනගත්ත කාරණාවලට අනුගත වෙලා අපේ වගකීම් ඉෂ්ට කරන එක අතිශය වැදගත් ධම්මික. කොවිඩ් වෛරසය අපි හරියටම නොදන්නා කාරණාවක්. අපිට අවුරුදු දෙකකටත් වඩා අඩු කාලයක තියෙන කාල වපසරියක තියෙන රෝගී තත්ත්වයක්. ඉතින් මේ රෝගී තත්ත්වය වැළඳුණු කෙනෙකු එයින් නිදහස් කරගන්නේ කොහොමද? නැත්නම් සුවතට හරවගන්නේ කොහොමද? රෝගී තත්ත්වය වැළඳෙන්නේ නැතුව රට සමාජයෙන් නිදහස් කරගන්නේ කොහොමද? මේවා තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන සහ ඒවට විසඳුම් ලබා දෙමින් විසඳුම් සොයමින් ඉන්න කාලවකවානුවක්. ඉතින් ඒක නිසා මේ එන්නත් කරන පිළිබඳව අනිකුත් කාරණා පිළිබඳව අපි කතා බහ කරන්න අවශ්‍යයි. ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉක්මනින්ම යාළුවෙක් මුණ ගැහෙනවා ජීවිතාර්ථ සමග. විරාමෙන් පසු යලිත් ජීවිතාර්ථ සමග අපි අද දවසේ කතා බහ කරමින් සිටින්නේ වර්තමාන තත්ත්වය පිළිබඳව කොවිඩ් තත්ත්වය පිළිබඳව ඉන්න අපි ආරක්ෂා වන්නේ කොහොමද? රෝගී තත්ත්වයට පත් වුණු කෙනෙකු අදාළ කාලය තුල ගත කළ යුතු ආකාරය කොහොමද? මිනිසුන් විදිහට රටේ ජනතාව විදිහට සෞඛ්‍ය නීති රීති කෙසේ පිළිපැදිය යුතුද? සංචරණ සීමාවන් වලදී ඒවට අනුගත වීමේ අවශ්‍යතාවය කොයිතරම්ද? මේ ආදී කාරණා බොහොමයක් අපි බොහොම සරලව කතා බහ කරා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහත්මයා වෛද්‍යතුමන් සමග දැන් වෛද්‍යතුමනි මේ එන්නත් කරන්නේ. දැන් අපි විවිධ ප්‍රභේද පිළිබඳව කතා කරනවා. ඉන්දියානු ප්‍රභේදය ගැන කතා කරනවා. ඊට පස්සේ අපි එංගලන්ත ප්‍රභේදය ගැන කතා කරනවා. ඉදිරියේදී තවත් සමහර විට මේ හා සම්බන්ධ වූ එක ප්‍රභේදයන් අපිට හම්බෙන්න පුළුවන්. මේ මොන ප්‍රභේදය ආවත් අවසානයේදී අපිට වැළඳෙන්නේ කොවිඩ් කියන වසංගතය නම් ඒ සඳහා එන්නත් කරන්නේ කියන කාරණාව ප්‍රමුඛලා සැලකෙනවා. අපි දැන් විවිධ රටවල් වලින් විවිධ
එන්නත් අපි අරගෙන දැන්ට අපේ රටේ ජනතාවට ලබා දීලා තියෙනවා. ඒවැ ප්‍රතිඵල විඳින්න ඉන්නවා. ඒතකොට එන්නත් කරන වැඩසටහන කියන එක ඇත්තටම මේකට තියෙන හොඳම විසඳුමද? එන්නත් කරන්නේ කොයිතරම් දුරට මිනිසුන්ට වැදගත්ද? කැමති ඔබතුමාගේ මේ පිළිබඳව දැනගන්න. ඔව් ධම්මික දැත්තටම අපි දැක්ක මේ ගෝලීය වසංගතයෙන් ගොඩාක් රටවල් මේ එන්නත් කරණය භාවිතා කිරීම තුළින් සෑහෙන පමණ මේ රෝගය පාලනය කිරීමට මේක එකම ක්‍රමවේදය නොවුනත් මේ අතිශය වැදගත් කාරණාවක් හැටියට අපිට විශේෂයෙන්ම සඳහන් කළ යුතු තිබෙනවා. විශේෂයෙන්ම චීනය අපි දැක්කා මෙම වෛරසයෙන් ජයගත්තේ සෑහෙන පමණ මේ සයිනෝෆාර්ම් එන්නත ලබා දීම තුලින් ඒ වගේම දැනට ඇමරිකාවේ මේ එන්නත ලබා දීම සෑහෙන පමණ ශීඝ්‍රව සිද්ධ වෙනවා. සහයම් පාලනයක් ඇති වෙලා තියෙනවා. නමුත් අපි සමහර රටවල් දැක්ක එන්නත්කරණයටත් වඩා සංචාරණ සීමාවන් පැනවීම විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් එන්නත්කරණය තාම සිද්ධ වෙමින් පවතිනවා. නමුත් ඔවුන් සංචාරණ සීමාවන් පැනවීම සහ රෝගීන් එක්කනා දෙන්න එනකොට මේ ගත්ත ක්‍රියාමාර්ග විශේෂයෙන්ම ජනතාව මේවට අනුගත වෙලා දුන්න සහයෝගය නිසා සමහර රටවල් වලට පුළුවන් වුණා මෙම වසංගත තත්ත්වයේ යම් සෑහෙන පමණ මර්ධනය කරන්නට. ඉතින් එන්නත්කරණය ගැන කතා කරනවා නම් අපිට පැහැදිලිවම විද්‍යාත්මකව පේන දෙයක් තමයි මෙවැනි වසංගතයක් අපේ රටින් වගේ රටවල් වල වළක්වා ගැනීම සඳහා එන්නත් කරන වැඩසටහන අනිවාර්යයෙන්ම ජනතාවට එන්නත් ලබා දීම සෑහෙන පමණ සැලකිය යුතු ප්‍රතිශතයක් ජනතාවක් එන්නත්කරණය ලබා ගත්තොත් අපිට මෙම රෝගී තත්ත්වයෙන් ඉදිරියේදී මිදීමේ හැකියාවක් තියෙන බව විද්‍යාත්මකව වෙන රටවල් වල ලැබෙන තත්ත්වයන් තා තොරතුරු සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනුත් ඒ දේ තහවුරු කරලා තියෙනවා. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ අතිශය වැදගත් කාරණාවක් බවට වර්තමාන මේ එන්නත් වැඩසටහන ලංකාව තුළ බවට පත් වෙලා තියෙනවා. අපි වෙනදට වඩා නොදැක්ක විශේෂ උද්‍යෝගයක් ජනතාව තුළ නිර්මාණය වෙමින් පවතිනවා. මොනම හෝ එන්නතක් ලංකාවේ මේ දැනට සෞඛ්‍ය ආරක්ෂිත කාර්යක්ෂම ඵලදායී ලෙස හඳුනාගත්ත ලංකාවට ගෙන්වා ඇති මේ එන්නත් තුනෙන් එන්නතක් ලබා ගැනීම සඳහා දෙනු නොන්දොත් ජනතාවගේ සම්බන්ධයෙන් ඔව් අපි දැක්කා ඉන්දියානු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත විශේෂයෙන්ම අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපිට ආධාර හැටියට ලැබිච්ච කොටස විශේෂයෙන්ම අපේ 60ට වැඩි වයස්ගත පුද්ගලයන් අතිබහුතරයකට විශේෂයෙන්ම බස්නාහිර පළාතේ වැඩිපුර මේ රෝග අවදානම තිබිච්ච නිසා මේ 60ට වැඩි විවිධ රෝගාබාධ වලින් පෙළෙන අයට එන්නත්කරණය කරා. අපි දැන් බලාපොරොත්තු වෙන නුදුරේ මේ දෙවනි මාත්‍රාව ලංකාවට ලැබෙයි කියලා රජයේ විශාල ප්‍රයත්නයක් දරනවා මේ එන්නත නැවත ලබා ගැනීම සඳහා. වර්තමානයේදී විශේෂයෙන්ම ස්පූට්නික් V කියන රුසියාවෙන් ගෙන්නපු ඒ කාර්යක්ෂම ඵලදායී ඉෆෙක්ටිව් එන්නත අපි දැනට එන්නත් කරන වැඩසටහනෙන් එන්නත් සැලකිය යුතු ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට චීනයෙන් ලැබුණු සයිනෝෆාර්ම් එන්නතට විශාල ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම අපි එම සුරක්ෂිත එන්නත විශේෂයෙන්ම අවුරුදු 30ත් සහ 60ට වැඩි වුණත් විවිධ වෙනත් රෝගාබාධ වලින් පෙළෙන්නේ නැති අයට දැන් සයිනෝෆාර්ම් එන්නත විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල ඊළඟට කොළඹ අනතුරුව දැන් කොළඹ දිස්ත්‍රික්කයේ බැහැරව වෙන වැඩිපුර රෝගීන් වාර්තා වෙන දිස්ත්‍රික්කවල රත්නපුර කෑගල්ල වගේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් මම මේ දකින දෙයක් තමයි මේ එන්නත් කරන වැඩසටහනට විශේෂ උනන්දුවක් වර්තමානයේ පුද්ගලයන් තුල නිර්මාණය වෙලා තියෙනවා. අපි දකිනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මේ එන්නත් මධ්‍යස්ථාන මේ වැඩසටහන පටන් ගන්න පැය 3-4කට කලින් ඉඳන් දහස් ගණනින් පොලිමේ ඉන්නවා. ඉතින් අවාසනාවකට අපිට හැමෝටම මේ එකපාරට මේ එන්නත ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අපි කියනවා මේ එන්නත් ලබා ගැනීමට පැමිණීම තුලින් අනවශ්‍ය ලෙස මිනිස්සු ගැවසෙන ස්ථානයක් පොකුරක් බවට පත් වුණොත් ඒකත් අවදානමක් තියෙනවා. ඒ නිසා අපි මොකද අපි පුද්ගලයන් ඒක රාශි වෙන ස්ථානයකට තමයි යන්නේ. ලෙඩක් වළක්වා ගැනීමට යන්නේ. ලෙඩක් හදාගන්න සුදුසු නැහැ කොටින්ම. ඒ නිසා අපිට පොඩ්ඩක් ඉවසීමෙන් තමන්ගේ වාරයේ එනතුරු මෙම එන්නත ලබා ගැනීම සඳහා රැඳී සිටිය යුතුයි කියන කාරණාව විශේෂයෙන්ම මම අවධාරණය කරනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් හැටියට මම දන්නවා විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවල අධි අවදානම් කලාප විශේෂයෙන්ම පෞද්ගලික කාලවකවානු තුල වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙච්ච ප්‍රදේශ අල්ලලා තමයි අපිට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න වෙන්නේ. සමහර ලොක්ඩවුන් කරපු ඒරියාස් තියෙනවා. නමුත් මේ ලොක්ඩවුන් ඒරියාවල වර්තමානයේ රෝගීන් සංඛ්‍යාව සහ රෝගීන්ගේ ආශ්‍රිතයින් ඉහළ සංඛ්‍යාවක් තියෙන නිසා අපිට එකපාරටම ඒරියාස් වලට ගිහිල්ලත් මේ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපහසුයි. මොකද ආශ්‍රිතයෝ පොලිමේ හිටියොත් ඒගොල්ලන්ගෙන් අනිත් අයට බෝ වීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා මේක බොහොම විද්‍යාත්මකව
අපිට මේ හොයලා බලලා හරියට නිවැරදි තීරණ අරගෙන අපිට මේ තීරණය කරන්න වෙනවා මොන ක්‍රමවේදය අනුව මොන විදිහේ පිළිවෙලකටද මේ එන්නත් සම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල ලබා දෙන්නේ කියන කාරණාව. ඒ නිසා මම මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ වාරේ එනතුරු පොඩ්ඩක් ඉවසීමෙන් රැඳී සිටින්න ඕන. මොකද අපිට අපේ තියෙන සම්පත් වලින් එකපාරට විශාල පිරිසකට එන්නත් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අපිට පුළුවන් වෙනවා අපිට ලැබෙන සහයෝගය මත අනවශ්‍ය තදබදයකින් තොරව විශේෂයෙන්ම අපි මේකට ග්‍රාම නිලධාරී මහත්තුරු, ඒ ශේෂ්ත්‍ර අනිත් නිලධාරී මහත්තුරු, පාදීශීය ලේකම් කාර්යාලයේ නිලධාරීනුත් ඒ වගේම ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, දේශපාලන අධිකාරියේ සහාය මොකද මේ කණ්ඩායමක් ඇටියට මොකද හැමෝම ඉල්ලන දේ දෙන්න අපි බොහොම හොඳින් සංවිධානය වෙලා මේ වැඩනත් කිරීමේ වැඩසටහන මුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල එන්නත් ලැබෙන අනුපිළිවෙල අනුව ලබා දීම සඳහා සූදානමින් ඉන්නවා. කියන වෛද්‍යතුමන් සඳහන් කරන්නේ ටිකක් ඉවසන්න ඉවසීමේ ප්‍රතිඵලය ඉදිරියට ලබා ගන්න පුළුවන් කියන අනවශ්‍ය පීඩනයක් කරගෙන අනවශ්‍ය තම විකල්ප ක්‍රමවේදයන් තුලින් විවිධ බලපෑම් කරලා වෙන්නත ලබා ගැනීමට උත්සාහ දැරීම අපිට මේ වෙලාවේ ලොකු රාජකාරියට බාධාවක් වෙලා තියෙනවා. ඒ නිසා සමහර විවිධ දුරකථන ඇමතුම් වෙනවා හැමෝම මේ වැක්සින් එක හැමෝම මේ එන්නත ඉල්ලනවා. නමුත් ඒක අපිට මොකද අපි විශේෂයෙන්ම වැඩිම අවධානමක් තියෙන අයට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමයෙන් මේ මුළු ජනගහනයම ආවරණය කර පරිදි යම්කිසි percentage එකක් රටේ අරමුණක් තියෙනවා. රටේ අපි ළඟා විය යුතු ඉලක්කයක් තියෙනවා. අපේ යම්කිසි සැලකිය යුතු ප්‍රමාණයකට අවුරුදු 30ට වැඩි එන්නත් ලබා දීම සඳහා රජයේ මේ ගෙන යන වැඩපිළිවෙලට අපි අපේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි. ඒ කාරණාවේදී මේ එන්නත් ලබා දීම සහ එන්නත් අපිට ලැබෙන මොකද අපි බලාපොරොත්තු රෝණ කරදරයක වැටුනේ ඉන්දියාව මේ ව්‍යසනයට ගොදුරු වීම නිසා ඇස්ට්‍රාසෙනිකා එන්නත් අපිට වෙලාවට ගෙන්න ගන්න බැරි වුණේ ඒ නිසා. මොකද අපි බලාපොරොත්තුුනේ නැහැ ඉන්දියාව මේ වගේ ව්‍යසනයකටපත් වෙයි කියලා. මේ ගෝලීය වසංගතයේ බලපෑම නිසාම තමයි මේ එන්නත ලබා ගැනීමේ ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රබල ලෙස ඒකට මුහුණ දෙමින් ඉන්නවනේ. ඔව් අන්න ඒකයි. මොකද ඉන්දියාවේ ලොකුවට ඒ තර්ජනයේ තියෙද්දි අපිට ඒක ලොකු වැක්සින් ප්‍රමාණයක් ඒ රටෙන් ගෙන්වා ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැද රජයේ උත්සාහයක් දරනවා ඉක්මනින්ම මේ එන්නත් ලබා දීම සඳහා. දැන් මේ එන්නත් කරන පිළිබඳව වගේ මේ හැම දෙයකටම වෛද්‍යතුමනි හොඳ නරක දෝස් කීම් අරවා මේවා මේ හැමදේම තියෙනවනේ. දැන් මේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් ගත්තත් සමහර චෝදනා කරනවා නෑ PCR පරීක්ෂණ කරන්නේ නැති නිසා හම්බෙන රෝගීන් ප්‍රමාණය අඩුයි. ඇයි PCR පරීක්ෂණ කරන්නේ නැත්තේ? එතකොට සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් ගත්තට පස්සේ දෛනිකව 20000යි 25000යි ඔය ආදී වශයෙන් සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගනිමින් PCR පරීක්ෂණ පවත්වනවා කියලා කියනවා. ඇත්තටම PCR පරීක්ෂණයක් කොයිතරම් වැදගත්ද මේ අවස්ථාවේදී? එතකොට PCR පරීක්ෂණයක් මේ කියන විදිහට කෙරෙන්නේ නැද්ද? මොකද සෞඛ්‍ය පැත්තේ තියෙන තත්ත්වය. ඇත්තටම PCR පරීක්ෂණ කියන කාරණාව මේ රෝගීන් තීරණය කිරීම සඳහා අතිශය වැදගත් කාරණාවක්. වැදගත්ම පරීක්ෂණයක්. මොකද මේ පරීක්ෂණ ඉතාමත්ම සංවේදී. මේ පරීක්ෂණයෙන් රෝගීන් තහවුරු කිරීම සැලකිය යුතු ලෙසම ස්ථීරවම සිද්ධ වෙන නිසා විශේෂයෙන්ම රජයේ පිළිගත් රසායනාගාර වලට අපි අපේ සාම්පල් යොමු කරනවා. ඒ වගේම මේ සාම්පල් සංඛ්‍යාව පිළිබඳ විවිධ මතවාදයන් තිබ්බට මම විශ්වාස කරනවා මේ PCR පරීක්ෂණ පසුගිය කාලේ රෝගීන් වාර්තා වීමත් වගේ අතිවිශාල සංඛ්‍යාවක් දැන් සිද්ධ වෙනවා. මේ PCR පරීක්ෂණ වලින් අපි සාමාන්‍යයෙන් අපි විශේෂයෙන්ම රෝගීන් හඳුනා ගැනීම සඳහා මෙව ඉවහල් වෙන්නේ ගොඩක් රෝගීන් හා සබැඳුණු ආශ්‍රිතයින්. ආශ්‍රිතයින් පවුලේ ඉන්නකොට අපි ඒ අය නිරෝධායනෙන් මුදා හැරීම සඳහා 12 වෙනි දිනේ 11 වෙනි 12 වෙනි දිනේ වගේ ඒගොල්ලන්ට PCR පරීක්ෂණයක් කරන්න ඕන. PCR පරීක්ෂණයක් කරලා ඔවුන් ආශ්‍රිතයින් දැයි හඳුනා ගැනීම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම මේ පවුලක ඉන්න අනිත් ආශ්‍රිතයින් දැන් මේක සමහරුන්ට දවස් 11කට 12කට යන්න කලින් ඒගොල්ලන්ට රෝග ලක්ෂණ පහළ වෙන අවස්ථා තියෙනවා. මොකද ඒගොල්ලන්ට එම්බිරිස්සාව වුණත් එක්ක අර ආශ්‍රිතයාගෙන් රෝගයේ දැනටමත් ශරීරගත වෙලා නම් වෛරසය ඔහුට රෝග ලක්ෂණ ආවොත් අපි PCR පරීක්ෂණේ කලින් ඒ අයට ඔෆර් කරනවා. ඉතින් මේ විදිහේ පරීක්ෂණ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට අපිට ආශ්‍රිතීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම අහඹු සාම්පල් අපි විවිධ ආයතන වලින් තැන් වලිනුත් කරන අවස්ථා තියෙනවා. නමුත් සමහර වෙලාවට රෝගීන් සංඛ්‍යාව වැඩි වුණාම මේ අහඹු සාම්පල් කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස පොඩ්ඩක් අඩුවීමක් යම් කාලවල වෙන්න පුළුවන්. කියන්නේ රෝගීන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්න. ප්‍රමුඛ රෝගීන් සහ ආශ්‍රිතීන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්න. නමුත් දැන් අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල උදාහරණයක් හැටියට මම ඊයේ අපේ කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 350කට අධික PCR පරීක්ෂණයක්
ප්‍රමාණයක් කරා. නමුත් මේ PCR පරීක්ෂණය කරනවා කියන කාරණාවේදී විශේෂයෙන් කාර්ය මණ්ඩලය මේකට සූදානම් වෙන්න ඕන. මේ PCR ඇඳුම් කට්ටල ඇඳගෙන පැය එකමාරක් දෙකක් තුනකට වඩා ඉන්න හරිම අමාරුයි. මොකද අපි දැකලා තියෙනවා කාර්ය මණ්ඩලයේ මේ පරීක්ෂණ කරලා එනවා අතිශය වෙහෙසකර තත්ත්වයක් උඩ මුළු ශරීරයම දාඩියෙන් තෙත් වෙලා. මොකද මේ ඇඳුම් අඳගෙන ඉන්නවා කියන එක දවසක් ඇදලා හිටපු කෙනෙකුට තමයි මේකේ දුක තේරෙන්නේ. ඒ නිසා මේ කාර්ය මණ්ඩලයේ තමන්ගේ ජීවිත පවා කැප කරලා මේ රෝගීන්ගේ මුඛය මේ ආසාදිතින් ආශ්‍රිතින් අතරට සමීප වෙලා බය නැතුව මේ රාජකාරිය කරන එක අතිශය අපි කෘතවේදීව සිහිපත් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම අපේ මහජන සෞඛ්‍ය පාසල් දන්ත චිකිත්සක මහත්මීන් පවා දැන් කරනවා මේ PCR පරීක්ෂණ වල සාම්පල් ලබා ගැනීම කොළඹ දිස්ත්‍රික්කයේ. ඉතින් මේ විදිහට අපි කරපු නැති දේවල් වල අපිට ට්‍රේන් වෙලා ඒවට පර්ෆෝම් කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා මේ වර්තමාන වසංගත තත්වයක් තුළ. ඉතින් මේ PCR පරීක්ෂණ වලට අපි මේ යොමු වෙන අයත් ඒ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනකල් වගකීමෙන් යුතුව නිවෙස තුළ රැඳී සිටීමත් අතිශය වැදගත් කාරණාවක් වෙනවා. ඔබ කිව්වා වගේම PCR පරීක්ෂණ නිරන්තරයෙන් අවශ්‍ය අයට සිද්ධ වෙමින් පවතිනවා. මොනවා හරි සැක කටයුතු සංකාවක් අපිට දැනුනොත් මේ vulnerable population එකක් කියලා කියනවා. vulnerable groups තියෙනවා. විශේෂයෙන්ම නිරන්තරයෙන් ජනතාව ගැවසෙන ස්ථාන අපි හඳුනගෙන තියෙනවා. high risk මේක බෝවීමේ විශේෂයෙන්ම කර්මාන්තශාලා වෙන්න පුළුවන්, garment factories වෙන්න පුළුවන්. ඒ වැඩි වෙන ප්‍රවණතාවයන් තියෙන ස්ථානවල අහඹු ලෙස සාම්පල් සති දෙකකට මාසයකට සැරයක් සිද්ධ කරමින් පවතිනවා. දැන් ඒ වයිදුතුනේ ඊළඟ කාරණා දැන් මේ දැන් PCR පරීක්ෂණ පැත්තෙන් එවැනි තත්ත්වයක් තියෙද්දි දැන් අපි මේ වයස් කාණ්ඩ පිළිබඳව අවදානම් කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු කරන කියන්නේ අවුරුදු 60ට වැඩි අය, වෙනත් රෝග තියෙන අය, දියවැඩියා වෙන්න පුළුවන්, වෙන රෝග තත්ත්වයන් වෙන්න පුළුවන්, ඊට පස්සේ කුඩා දරුවන් මේ අවදානම් කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී කොයි පැතිවලට අපේ අවධානය අපි යොමු කළ යුතු වෙනවද? උදා මේක මම හිතනවා ගොඩක් වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. ඇත්තටම මේ COVID-19 වෛරසය ඕන කෙනෙකුට ශරීරගත වෙන්න පුළුවන් බව අපි දන්නවා. නමුත් අතිශය විශේෂයෙන්ම පහුගිය කාලවකවානුව තුළ අපි දැක්ක දෙයක් තමයි අර වැඩිපුර වෛරස් ප්‍රභේදය පවුලේ සමාජිකයින් අතර යනකොට වෙනදාට වඩා ගර්භණී කාන්තාවන් මේ රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඇත්තටම ගර්භණී තත්ත්වය කියන්නේ ශරීරයේ විශේෂිත වූ අවස්ථාවක්. මොකද මේ විශේෂිත වූ අවස්ථාවට ශරීරයේ සෑහෙන පමණ සැලකිය යුතු වෙනස්කම් සිද්ධ වෙන අවස්ථාවක්. සමහර වෙලාවට අපි නොදැක්ක විදිහේ විශේෂයෙන්ම සංකූලතා ගර්භණී කාන්තාවන්ට අපි අවාසනාවකට දැනට මරණ කීපයකුත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ගර්භණී කාන්තාවන්ට මේ වෛරසයේ ශරීරගත වීම කලලයට සහ මවට අහිතකර ලෙස බලපෑමේ ප්‍රවණතාවයක් තියෙන නිසා අපි විශේෂයෙන්ම කියනවා විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට ශ්වසන රෝග අපහසුකම් තියෙනවා නම් තම පවුලේ කාට හරි මේක තියෙනවා නම් පරිස්සම් වෙන එක අතිශය වැදගත්. නිවස තුල ඉඳන් පවා රෝග ලක්ෂණ මොනවා හරි තියෙනවා නම් වේලාසනින් සුදුසුකන්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා PCR පරීක්ෂණයක් අවශ්‍ය නම් ඒක කරගෙන මේ සඳහා ප්‍රතිකාර වලට යොමු වීම. මොකද අපි සමහර වෙලාවට සමහරව ධම්මික මේකත් කියන්න ඕන. මොකද ඉස්පිරිතාලවල ගිහිල්ලා ඉන්න වෙනවා. නැත්තම් පෞද්ගලික කොහේ හරි ට්‍රීට්මන්ට් සෙන්ටර් එකේ ඉන්නවට වඩා කැමති ගෙදර ඉන්න. ගෙදර ඉන්න කැමති නිසාම සමහර වෙලාවට අමාරුවක් නැහැ කියාගෙන ඉන්න උත්සාහ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් අමාරු තියාගෙන ගෙදර ඉන්න ඕන නිසා අපිට මෙහෙම ඉන්න අවස්ථා නිසා ප්‍රමාද වෙලා හුස්ම ගන්න අමාරු වෙලා රෝහල් ගත කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම රෝහල් වල ධාරිතාවයත් සෑහෙන පමණ ඒ කියන්නේ ඇඳක් සොයා ගැනීමේ අපහසුකකුත් අපිට තියෙන නිසා ඒ නිසා අපි කියන්නේ මොනවා හරි රෝග ලක්ෂණ තියෙනවා නම් කල්ැතු අපිට දැනුවත් කරන්න. ඒක වඩා පහසුයි. වඩා පහසුයි. එතකොට අපිට පුළුවන් අපි විශේෂයෙන් කියන්නේ උස්ම ගැනීම අපහසුවක්, ශ්වසන අපහසුවක්, වෙනද නැති විදිහ ඇඟට අමාරුවක් තියෙනවා නම් අපිව කල්ැතුව දැනුවත් කරන්න. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා රෝගියාට රෝහලක් ඉක්මනින්. මොකද අපි මෙතනදී වර්ගීකරණයක් කරන රෝග ලක්ෂණ නැති අය, රෝග ලක්ෂණ තියෙන අය, විවිධ වෙනත් රෝගාබාධ වලින් පෙළෙන අය. ඔබ කිව්වා වගේම විශේෂයෙන්ම වයස්ගත වූ පුද්ගලයින්ට විවිධ රෝගාබාධ තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දකිනවා මේ ඔය නිදන්ගත රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඒ වගේම ශ්වසන රෝග, නිදන්ගත බ්‍රොන්කියල් ඇස්මා අපි කියනවා, ඒ හා සැබැඳුණු ශ්වසන රෝග. ඒ වගේ විවිධ වූ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන අය උදවියට මෙම රෝගය හැදුනොත් ඔවුන්ට ඇතිවෙන්න පුළුවන් පීඩාව, ඔවුන්ට ඇතිවෙන්න පුළුවන් වෛරසයේ බලපෑම
අහිතකර ලෙස බලපාන්න පුළුවන්. මොකද සමහරලාට නියුමෝනියා තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවය ඒ අයගේ වැඩි. මොකද අපි දකිනවා ගොඩක් වෙලාවට වයස 70ට වැඩි අය තමයි වැඩිපුර මරණයට පත් වෙලා තියෙන්නේ මේ වෛරසය නිසා. ඒ නිසා ගෙදර ඉන්න වැඩිහිටියෝ ටික බේරගන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන. විශේෂයෙන්ම විවිධ රෝගාබාධ වලට යන අය වැඩිපුර එළියට යවන්නේ නැතුව ඒගොල්ලන්ව වෙනම තියලා ඒ වගේම ඒගොල්ලන්ටත් චර්යාත්මක වෙනසක් විදිහට ගෙදර. මොකද අපි දකිනවා ගෙවල් වල කීප දෙනා එළියට යන්නේ. ඒ අයගේ වගකීම ගෙදර අනිත් අයත් පරිස්සම් කරගෙන මේ කාලේ ජීවත් වෙන එක කියන කාරණා. මොකද අපිට සමහරලාට එළියට යන්න නැතුව ඉන්න. අපි අත්‍යවශ්‍යයි කියලා හිතෙන දේවල් වලට පමණක් යා ඇතුයි. සමහර අය ධම්මික මේ අත්‍යවශ්‍ය නොවන දේවල් කරන්න මේ වෙලාවේ උත්සාහ කරන එක තේරුමක් නැහැ. ඒ නිසා ප්‍රයොරිටි අපි දන්න ගන්න ඕනේ ජීවිතේ මේ වෙලාවේ අපිට කැම ටික ගන්න ඕන. අත්‍යවශ්‍ය දේවල් ටික කරන්න ඕන. අපිට අත්‍යවශ්‍යම කාරණා වලට ගිහිල්ලා ඒ වැඩි කරගෙන පුළුවන් තරම් ඉක්මනට රැකියා ස්ථානයට ගියත් දැන් ඒවේ සහන සලසලා තියෙනවා, ෂිෆ්ට් ක්‍රමයක් ඇති කරලා තියෙනවා. අපිට පුළුවන් තරම් අපි උත්සාහ කරන්නේ ජනතාව එකින් එක ගැවසීම අඩු කරලා තම නිවසටම වෙලා වැඩිපුර කාලයක් ගත කරනවා නම් අපිට පුළුවන් වෙනවා ඉදිරියේදී මේකේ හොඳ ප්‍රතිඵල දකින්න. වෛද්‍යතුමනි දැන් මේ ආහාර රටාවන් පිළිබඳවත් කතා කළ යුතුයි කියලා මට හිතුණා අවසාන වෙලාවට අපි ඇවිල්ලා ඉන්න නිසා. සාමාන්‍යයෙන් කොවිඩ් රෝගයේ වැළඳුණු කෙනෙකු කියන්නේ රෝගී තත්ත්වයට පත් වුණු කෙනෙකු අර අපි කියන සමහරලාට තෙල් කන්න හොඳ නැහැ කියනවා, සමහරලාට කිරි හොඳ නැහැ කියනවා, ලුණු හොඳ නැහැ කියන එක රෝගීන් රෝග තත්ත්වයන් වලදී අපි එවැනි වෙන් කර හඳුනා ගැනීම කරනවා. දැන් මෙවැනි තත්ත්වයක් තුලත් එහෙම ආහාර රටාවන් වෙනස් කළ යුතුද නැත්නම් සාමාන්‍ය ආහාර රටාවකට අනුව යන්න පුළුවන්ද මෙවැනි රෝගී තත්ත්වයක් තියෙන කෙනෙකුට? ඒ පැත්ත කොහොමද? ඇත්තටම මෙවන් රෝගීට විශේෂිත වූ ආහාර වට්ටෝරුවක් කියලා එකක් නැහැ. ඒ කියන්නේ සමබර පෝෂදායී ආහාර වේලක් සහ අධික ලෙස වැඩිපුර වෙනදට වඩා දියර පාවිච්චි කරන එක, විශේෂයෙන්ම උණුසුමට දියර පාවිච්චි කරන එක හොඳයි කියලා සෞඛ්‍ය නිර්දේශවල තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියනවා මේ අවස්ථාවේදී ගොඩක් සීතල ආහාර, දැන් අපි ගොඩක් ප්‍රියමනාප දේවල් තියෙනවා, සීතල අයිස්ක්‍රීම්, යෝගට් වගේ දේවල්. ඒ සීතලට ගන්න එක මොකද සමහර වෙලාවට මේ වෛරසයත් එක්ක බැක්ටීරියාට ආසාදන ඉන්න පුළුවන් සෙම හැදීමේ ප්‍රවණතාවය වැඩි කරන සීතල සහ උෂ්ණාධික ආහාර මේ කාල සීමාව තුල ගැනීම එතරම් උචිත කාර්යයක් නෙවෙයි. නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අපිට සමබර පෝෂදායී අපිට අවශ්‍ය ප්‍රමාණයට වෙනද ගත්ත විදියට Tamanට ඇපටයිට් එකේ විශේෂයෙන්ම සමහරු කියනවා අපිට කෑම රුචියක් නැහැ කියලා. ඉතින් ඒ නිසා අපි බලන්න ඕන අපේ පෝෂණ මට්ටම හොඳට තියාගන්න පුළුවන් තරම් ආහාර ගන්න. මොකද සමහර අය වෙලාවට දැකලා තියෙනවා අපි සමහර රෝගීන් ලූස් මෝෂන් අපි කියනවා බඩ බුරුලෙන් යන අවස්ථා දැකලා තියෙනවා, වමනේ වගේ තියෙනවා. ඒක අය විජලනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේ අයට දියර වර්ග වැඩිපුර ගන්න ඕන. ඉතින් සමහර අය දන්නවා තම ශරීරයට සෙම හැදෙන උදාහරණයක් සමහර අයට තැබිලි බිව්ව ගමන් සෙමේනවා අය ඉන්නවා. ඉතින් Tamanට තේරුමක් තියෙනවා Tamanගේ සමහර ආහාර වලින් සෙම හැදීමේ ප්‍රවණතාවය තියෙනවා. ඉතින් මේ වගේ අවදානම් සහිත රිස්ක් එකක් ගන්න සුදුසු කාලයක් නෙවෙයි. නිසා Tamanට ගැළපෙන විදියට සුදුසු සමබර ආහාරයක් විශේෂයෙන්ම පෝෂදායී ආහාර වේලක් හැම විටම ගන්න ඕන. මොකද Taman කියන්නේ රෝගයත් සමග ශාරීරික සටන් වදින වෙලාවක අපි හොඳ පෝෂණ මට්ටමක් ශරීරය තුල තියාගන්න ඕන කියන කාරණාව අතිශය වැදගත්. හොඳයි, අවසාන වශයෙන් දැන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ගත්තට පස්සේ ටිකක් අවදානම් සහිත ප්‍රදේශයක් විදිහට නම් වුණානේ වෛද්‍යතුමනි. දැන් ඔබතුමා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විදිහට පිළියන්දල අය වගේම පිළියන්දල ඥාති හිත මිත්‍රාදීන් ඉන්න අයත් ලංකාවේ අපිත් එක්ක මේ වෙලාව එකතු වෙන හැමෝම මේ පිළියන්දල තත්ත්වය පිළිබඳව දැනගන්න කැමති ඇතිනේ. ඒ නිසා මම හිතනවා ඍජුවම ඔබතුමා තමයි ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පුළුවන් කෙනා. මොකද පිළියන්දල පිළිබඳව මොහොතින් මොහොත ඔබතුමා අප්ඩේට් වෙනවා පිළියන්දල තත්ත්වය පිළිබඳව. මේ වෙද්දිත් බොහෝ ග්‍රාම සේවා වසම් හුදකලා තත්ත්වයේ තියෙන්නේ. දැන් පිළියන්දල තත්ත්වය ඇත්තටම තිබුණට වඩා හොඳයිද? සතුරුදායක පිළිතුරක් ගන්න පුළුවන්ද අපිට? ඇත්තටම පිළියන්දල රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් අවුරුද්දෙන් පස්සේ වාර්තා වුණා. විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි අවුරුද්දෙන් පස්සේ අපි විසින් කරපු PCR පරීක්ෂණ වල ඒ රෝගීන් හඳුනාගත්ත රෝගීන්ගේ පවුල් වල අය නිසා තමයි මේ සංඛ්‍යාව ගොඩක්ම වැඩි වුණේ. ඒ නිසා අපි නිරෝධායන ක්‍රියාවලියට බඳුන් කරලා තිබිච්ච පවුල් වල පුද්ගලින්ගෙන් තමයි මේ කාරණාව ගොඩක්ම වැඩි වුණේ. නමුත් අපි දැක්ක දෙයක් තමයි අවාසනාවකට පිළියන්දල පොළ ආශ්‍රිතව කරපු අහඹු සාම්පල් විශාල සංඛ්‍යාවක් 130ක් විතර
පොසිටිව් වුණා. මෙන්න මේ කාරණාව තුළ පිළියන්දල ටවුම සංචරණය කිරීම තුළින් ජනතාවගේ සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙන අවස්ථාවක අපිට සිද්ධ වුණා ඒම ටවුන් ඒරියා එක ලොක්ඩවුන් කරන්න, එහෙම නැත්නම් සංචාරණ සීමාවන් පනවන්න. එතකොට අපි දැක්ක දෙයක් තමයි මේ ප්‍රදේශවල ජනතාව, මොකද මං හිතන්නේ නැහැ ඉතින් අනිත් ප්‍රදේශවල ජනතාවගෙන් ලොකු වෙනසක් තියෙනවා කියලා. නමුත් අපි දැක්ක දෙයක් තමයි එක අර රෝගී වාර්තා වුණාම වෙනදට වඩා මේ පවුල්වල සමාජිකයින් ගොදුරු වීමේ ප්‍රවණතාවය නිසා තමයි මේ සංඛ්‍යාත්මකව ගොඩක් ආවේ. නමුත් සමාජිකයන් නිසා. ඉතින් නමුත් දැන් අපි දැනට අපි මේ සියලු දෙනාගේම PCR පරිබම ගොඩක් අපි ලොක්ඩවුන් කරපු සමහර ඒරියාස් වල අපි PCR පරීක්ෂණ සිද්ධ කරලා තහවුරු කරලා තියෙනවා. දැනට රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණතාවයේ සැලකිය යුතු ලෙස අඩු වෙලා තියෙනවා. හම්බු ලෙස සාම්පලුත් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ඉදිරියේ සුබවාදී. ඉතින් බොහොම අපි සුබවාදීව බලනවා. මම සමහර ඒරියාස් වල ලොක්ඩවුන් තත්ත්වයෙන් මුදා හැරීමේ හැකියාවකුත් දැනට තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඉදිරියේදී තව සතියක් දෙකක් යනකොට මේ තත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියන සුබවාදී සතුටුදායක පැත්තට යන්න පුළුවන්. අපි විශේෂයෙන් ස්තුතියක් කරනවා ඒ ප්‍රදේශයේ මහ ජනතාවට. ලොකු අපිට සහයෝගයක් ලබා දෙනවා. ඉතාමත්ම විනයගරුක ලෙස නිවස්වල රැඳී සිටමින් සංචරණයන් දැඩි ලෙස සීමා කරමින් මෙම රෝගීන් වැළකී සිටීම සඳහා අපේ ප්‍රදේශවාසීන් සෑහෙන උනන්දුවකින් කැපවීමකින් අපිට සහයෝගය ලබා දෙනවා. අවසාන වශයෙන් රටේ මිනිස්සුන්ට මොකද දෙන්න තියෙන පණිවිඩය? ඇත්තටම රටේ ජනතාවට මෙම නාලිකාව හරහා මට විශේෂයෙන්ම දෙන්න ඕන පණිවිඩය, අපි තීරණාත්මක සන්ධිස්ථානයක ඉන්නේ. නමුත් අපිට කරන්න අපේ හැමෝගෙම වගකීමක් තියෙනවා. අපිට වගවීමක් තියෙනවා. අපි ආරක්ෂා වෙන්න ඕන. මොකද රටක් හැටියට රට මේ ව්‍යසනයෙන් ගොඩ ගැනීමට නම් අපි පෞද්ගලිකව මේ ගැන දැඩි ලෙස තීන්දුවක් අරගෙන අපේ චර්යාත්මක වෙනස සහ හොඳ සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. සියලුම අපි දන්නා දැනුම මේ රෝගය පිළිබඳ මෙතෙක් අපි එකතු කරගත්ත මේ කරුණු සියල්ල, අපි නිරන්තරයෙන් කතා කරපු මේ කරුණු සියල්ල ගැන හොඳ සිහි බුද්ධියෙන් විමර්ශනය කරමින් සියලු පාර්ශව සමග සහයෝගයෙන්, ඒ කියන්නේ දැක්ක දේ එකපාරට විවේචනය නොකර අපිට කරන්න පුළුවන් මොකද්ද කියන එක තේරුම් අරගෙන ඒ දේ කරන්න කැපවෙමු කියන යෝජනාව තමයි මම කරන්න කැමති අපේ මහ ජනතාවට. ගෝලීය වසංගත තත්ත්වයක් තුල මනා සිහි බුද්ධියෙන් යුතුව අපට කළ හැකි අපේ වගකීම, අපේ යුතුයකම අපි හරි හැටි ඉටු කළොතින් මේ වසංගත තත්ත්වයෙන් ඉක්මනින්ම අපිට නිදහස් වෙන්නට හැකියාව තිබෙනවා කියන කාරණාව තමයි වෛද්‍යතුමන් සඳහන් කරන්නේ. හැම විටම සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න, සංචරණ සීමාවන් පනවා තියෙන විටදී ඒවට අනුගතව කටයුතු කරන්න, සෞඛ්‍ය නීති රීති පිළිපදින්න, මුවාවරණ පළඳින්න, දෑත් සෝදන්න, දුරස්ථභාවය තබා ගන්න. මේක එක දිගටම සූත්‍රයක් වගේ දිගින් දිගටම හැමෝම හැම විටම හැමතැනම කියන්නේ මේක තමයි මේ සඳහා තියෙන හොඳම විසඳුම කියන කාරණාවේ අතරතුර තමයි PCR පරීක්ෂණ එන්නත්කරණය සහ අනිකුත් සියලුම කාරණා සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් වෛද්‍යතුමාගේ ඉල්ලීම මාත් ඔබෙන් කරනවා, සිහිබුද්ධියෙන් කටයුතු කරන්න, සහයෝගයෙන් කටයුතු කරන්න. එහෙම වුණොතින් අපිට මේ වසංගත තත්ත්වයෙන් ඉක්මනින්ම තුරන් වීමේ නිදහස් වීමේ හැකියාව තිබෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල වෛද්‍යතුමනි, බොහොම ස්තුතියි. ඊ타ත්ම කාර්යබහුල වේලාවක අපි වෙනුවෙන් හරිත ටීවී වෙනුවෙන් මේ හෝරාව වෙන් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි ඔබතුමන්ට යාලිතාවක්. එහෙමනම් හිතවතුනි, වෛද්‍යතුමන්ට ස්තුතිවන්ත වෙන ගමන් මේ කියූ හැම කාරණාවක්ම අපේ රට, ඔබ පෞද්ගලිකව, ඔබේ පවුල, අපේ සමාජය, ගම, නගරය, රට බේරා ගන්නට අවශ්‍ය වේවි, වැදගත් වේවි කියන විශ්වාසයත් ඇතුව ඒ අනුව කටයුතු කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමග අදට ජීවිතාර්ථ තුලින් සමුගෙන යන්නට අපට අවසරයි. තවත් හරවත් වූ සාකච්ඡාවකින් මුණ ගැහෙන අපේක්ෂාවත් ඇතුව ඔබට සුබ දවසක්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී
වියලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේතට සවි ශක්තිය අයදින රසද සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි රසද සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි ගලනා හැල දොල වැඩෙනා ගහ කොළ සත් වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ රසද සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි රසද සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසද සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි රසද සිසාරා